සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ඒ උතුම් ආනිසංසය ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා මේ උතුම් ධර්ම දානානිසංසය ධර්ම ශ්‍රවණානිසංසය මෙතෙක් තම තමන්ගේ ජීවිත කාලය තුළ රැස් කරගත්ත අනිකුත් සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාවයන්ුත් හේතු වීමෙන් මුදුන්පත් වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් වෙච්ච අභයරාජ කුමාරයාට දේශනා කොට වදාළ උතුම් ගාථා රතනයක්. ශෝකයෙන් අවසන් වෙච්ච රජකම කියන කාරණාව යටතේ මේ ගාථා රත්නේ පැහැදිලි කරනවා. ඒත පස්සත්තිමන් ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සංගෝ විජානතන්ති. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මේ ආත්ම භාවයට අඥාන පුද්ගලයෝ බොහෝම ඇලෙනවා. නමුත් ඥානවන්තයා මේ ආත්මය තුල ඇලිලා ඒ ආත්මයට බැඳිලා කටයුතු කරනවට වඩා මේ ආත්මයේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. භාග්‍යතුන් වහන්සේ මොන වාගේ කාරණාවක් මුල් කරගෙන ආත්මය ගැන පැහැදිලි කරන මේ වාගේ දේශනාවක් සිද්ධ කළාද කියන කාරණාව අපි ටිකක් දැනගන්න ගාථා රත්නයේ දේශනා කරන්න හේතු වුණ මූලික කාරණාව ටිකක් සාකච්ඡා කරමු. බිම්බිසාර මහරජුරුව කියලා කියන්නේ මේ ශාසනයේ මනාව පැහැදිච්ච ලෞතර බුද්ධත්වයේ ලබන්නත් කලින් මහබෝසතාණන් වහන්සේව හඳුනගෙන ලෞතර බුදු වුණාට පස්සේ මගේ රාජ්‍යයට වඩින්න කියලා බුදු වෙන්නත් කලින් ආරාධනාවක් කරපු මහරජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ එදා බාරගත් ආරාධනාව, ඒ කියන්නේ බෝසත් කාලේ බාරගත් ආරාධනාවට අනුව ලෞතර බුදු වුණාට පස්සේ රජුරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ කළා. බිම්බිසාර මහරජුරුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් තිබුණ කෙනෙක්. රජගහනුවරට වැඩියහම රජුරුව කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට මොනවද මම පූජා කරන්නේ? මේ ලෝකේ මොනවා පූජා කළත් මදි. බිම්බිසාර මහරජුරුවත් සෝවාන් වෙච්ච කෙනෙක්. ධර්මයේ සඳහන් කරනවානේ යම් පුද්ගලයෙක් යම් කෙනෙක් නිසා තෙරුවන් සරණ ගියා නම් මේ ලෝකේ මොනවා පූජා කළත් ඒකට කෘතගුණ සලකන්න බෑ කියලා. මහා බ්‍රහ්මයා
ලෞතුරා බුදුරජාණන් වහන්සේට මහමේරු පර්වතයේ තරම් උස රත්තරන් මාලයකින් පූජාවක් කළා. නමුත් මේ පූජාව ප්‍රමාණවත් නැහැ. නමුත් ඊට වඩා කරන්න පූජාවක් නැහැ. ඉතින් බිම්බිසාර රජුරුවත් කල්පනා කරනවා මොනවද භාග්‍යතුන් වහන්සේට මම පූජා කරන්නේ. ඉතින් රජුරවන්ට වටිනාම වස්තුවක් හැටියට තිබුණා ඊටාම ලස්සන උයනක්. නිල් පාට කඳන් වලින් යුක්ත උණගස් වලින්ම පිරීලා උයන. මේ සඳහන් කරලා තියෙන නිල් පාට කඳන් කියලා. මේ නිල් පාට උණ කඳන් කියලා සඳහන් කරන්න ඇති තද කොළ පාට උණගස් තියෙන්නේ ඇති. මනාව උණගස් වලින්ම හෙවණ හැදිලා. පුදුමාකාර නිහඬ බවක් ඒ උයන තුල තියෙන්නේ. සත්තු සිව්පාවන්ගේ හඬ විශේෂයෙන් කුරුල්ලෝ කොබියෝ වගේ රැහැයියෝ වගේ සත්තුන්ගේ හඬක් මිසක් මිනිස් හඬකින් දූෂණය වෙච්ච පරිසරයක් නෙමෙයි. විවේකීව කාලය ගත කරන්න කැමති අයට මනා සුදුසුම පරිසරයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේත් විවේකයට බොහෝම කැමතියි. ඒ නිසා රජුරුවන්ගේ හිත නිරන්තරයෙන් යොමු වුණේ මේ උයන භාග්‍යතුන් වහන්සේට මම පූජා කරනවා කියන කාරණාවෙන් වේලුවන උයන බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළා විතරක් නෙමෙයි. පස්සේ කාලේ මේ වේලුවන උයනේ හරි ලස්සන පන්සලක් හදලා පූජා කළා. ඒ පන්සල තමයි අපි වේලුවනාරාමය කියලා හඳුන්වන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අවස්ථා කීපයක් වේලුවනාරාමේ වස්වසලා තියෙනවා. බිම්බිසාර රජුරෝ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. විශාල රාජ්‍යයක්. මේ විශාල රාජ්‍යයේ පසල් දනව් බොහොම තිබුණා. පසල් දනව් කියලා කියන්නේ මේ අගනුවරට බොහොම ඈතින් පිහිටලා තියෙන පිටිසර පළාත්. එක කාලෙක මේ පිටිසර පළාතක මිනිස්සු අතර කැරලි කෝලාහලයක් ඇති වුණා. රජුරවන්ට පුතෙක් හිටියා අභයරාජ කියලා. රජුරවන්ගේ පුතුන්ගෙන් එක්කෙනෙක් අභයරාජ. අභයරාජ කුමාරයා බොහොම දක්ෂයි මේ රාජ්‍ය පාලන තන්ත්‍රයේ කටයුතු වලට. ඉතින් ඒ නිසා රජුරුව අභයරාජ කුමාරයාට කතා කරලා කියනවා මේ පිරිසත් එක්ක ගිහිල්ලා පසල් දනව්වේ ඇති වෙලා තියෙන කැරැල්ල පාලනය කරලා එන්න කියලා. ආර්යයන් වහන්සේ නමක් කැරැල්ල මර්ධනය කරලා එන්න කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මර්ධනය කරන්න කියලා කියන්නේ ප්‍රාණඝාත කරන්න වෙනවා. මේ කැරැල්ල පාලනය කරලා එන්න. පිරිසක් එක්ක ගිහිල්ලා අභයරාජ කුමාරයා බොහෝම ලෙන්ගතුකමින් කරුණාව මෛත්‍රිය පිරිච්ච වචන වලින් මේ මිනිස්සුන්ට කතා කළා. බොහෝම දයාවෙන් සෙනෙහසින් ආමන්ත්‍රණය කරලා ඒගොල්ලන්ගේ තිබිච්ච ගැටලු ප්‍රශ්න අහලා අඩුපාඩුකම් මේ සියල්ල දැනගෙන ඒ සියල්ලම විසඳන්න යෝජනා කරලා කටයුතු සංවිධානය කරලා මිනිස්සුන්ගේ උවමනාවල් සම්පූර්ණ කරලා හරිම දයා කරුණා මෛත්‍රියෙන් මේ කැරැල්ල සංසිඳුවා. නැවත පිය මහ රජුරුව ගාවට එනකොට රජුරුව දන්නවා ඔහු කැරැල්ල සංසිඳවලා යන්නේ කියලා. ඉතින් රජුරවන්ට බොහොම සතුටුයි මෙයා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. ඒ සතුටට රජුරවන්ට අභයරාජ කුමාරයාට සලකන්න මොනවද මම දෙන්නේ? රජුරු කල්පනා කළා අභයරාජට මම දවස් 7කට මේ රටේ රජකම බාර දෙනවා කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නේ නැති වැඩක් රජකම දෙනවා කියලා කියන්නේ. මොකද වෙනත් කෙනෙකුට රජකම දුන්නහම ඒ රාජ්‍යයේ සියලුම මැති ඇමතිවරු, රාජපුරුෂයෝ, හමුදාවන් ඒ සියල්ලම ඉන්නේ ඒ රජුරෝ යටතේනේ. ඒතකොට යම් හේතුවකින් හැබෑම මහරජුරෝ මරලා දාන්න කියලා කිව්වත් ඒ හමුදාවන්ට කරන්න දෙයක් නැහැ. මරන්න සිද්ධ වෙනවා. මොකද ඉතෙක් රාජ ආඥාව මොහු සතුවයි තියෙන්නේ. ඒ හින්දා රජ කෙනෙක් රාජ්‍ය සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. සමහර රජවරුන්ට විහිළුවට රජකම් පවරන්න ගිහිල්ලා ඒ වගේ අකරතැබ්බ වලට මුණ පාන්න වෙච්ච අවස්ථා
ඉතිහාස කතාවල් වල තියෙනවා. නමුත් රජුගේ පූර්ණ විශ්වාසයෙන් ඔහුට රජකම බාර දීලා මේ දවස් 7ක් ඔහුව සතුටු කිරීම සඳහා ඊටාම ලස්සන විශේෂ නලගනක්ද පවරලා දුන්නා. මේ දවස් 7 පුරාවටම ඇය නැටුමෙන්ද ගැයුමෙන්ද වාදනයෙන්ද රජුරු සතුටු කළා. සියලුම රාජශ්‍රී සම්පත් අලුත් රජුරවන්ට ලැබුණා. දවස් 7යි රජකම තියෙන්නේ. 7 වෙනි දවසේ රජුරුව තමන්ගේ නලගනත් එක්ක ජල ස්නානය කරලා උයනට ගිහිල්ලා විවේක ගන්නකොට ඇය උයනේදිත් රජුරුව සතුටු කරවන්න නැවතත් නැටුම් ගැයුම් වල යෙදුණා. ඉතින් බොහොම ආසාවෙන් ඒ නර්තනයේ දිහා බලාගෙන හිටියා. හැබැයි මේ කාන්තාව දවස් 7ක් තිස්සෙම රඟපෑවනේ. ඉතින් ඇය බොහොම අඩුවෙන් තමයි ආහාර අරන් තිබ්බේ. මොකද කුස හොඳට පිරුණහම නටන්න අමාරු නිසා. ඉතින් වැඩියෙන් වෙහෙසුණා, ආහාර අඩුවෙන් ගත්තා. ඒ විතරක් නෙමෙයි වෙනදට වඩා වැඩියෙන් නර්තනයේ යෙදුන නිසා හැම වෙලාවෙම මේ කුස ගැස්සෙන ස්වභාවය වැඩි වෙලා තිබුණා. එදා උයනේදී නර්තනයේ යෙදෙනකොට ඇයට දැඩි කුසේ වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව බොහොම දරුණු තත්ත්වයකටපත් වුණා. ඒ නර්තනයේ යෙදලා ඉන්න ගමන්ම මැරිලා බිම වැටුණා. අබේ රාජකුමාරයාට මේක දරා ගන්න බැරුව ගියා. හිතේ ඇතිවෙන දුක එන්න වැඩි වෙනවා. ඒ දවස් 7ක් තිස්සේ ඇය තමන් සතුටු කරවපු ආකාරය නිතර මනසට නැගෙනවා. ඒ නිසා ශෝක ගින්න බුරබුරා නැගෙනවා. කල්පනා කළා මේ ගින්නෙන් මිදෙන්න මං වෙන කවුරු ගාවට ගියත් හරියන්නේ නැහැ. යා යුත්තේ භාග්‍යතුන් වහන්සේ ළඟටමයි කියලා. අබේ රාජකුමාරයා මාලිගාවට ගියේ නැහැ. කෙලින්ම ගියේ බුදුරජාණන් වහන්සේ ගාවට. ගියාම භාග්‍යතුන් වහන්සේ අහනවා මේ අවේලාවේ ආවේ ඇයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි තාත්තගෙන් මට දවස් 7කට රජකම ලැබුණා. ඒ වගේම මාව සතුටු කරන්න කියලා මට විශේෂ නලගනක් පවරලා තිබුණා. දවස් 7ක් පුරාවට ඇය මාව සතුටු කළා. නමුත් අද උයනේදී අන්තිම දවසේ නර්තනයේ යෙදලා ඉන්න ගමන් ඇය මැරිලම වැටුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ සිදුවීමෙන් ඇතිවෙච්ච ශෝක ගින්න නිවා ගන්න බෑ. මට ඒක ඉවසන්න දරන්න බෑ. නමුත් මට මේ ශෝකයෙන් මිදෙන්න ඕනේ. ස්වාමීනි මේ ලෝකේ කවුරු ගාවට ගියත් මට මේ ශෝක ගින්න නිවා ගන්න පුළුවන් කමක් නැහැ. මම භාග්‍යතුන් වහන්සේ ගාවට ආවේ ඒක නිසා. කියන කාරණාව මතක් කරාම අපි බුදුරජාණන් වහන්සේ ආන් අපි මාතෘකා කරගත්ත ගාථා රතනයේ දේශනා කළා. ඒත පස්සත්තිමන් ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සංගෝ විජානතන්ති. අපි තේරුම ඉස්සරලත් මතක් කළා. මේ ලෝකේ ඉන්න මන්ද ප්‍රඥා එහෙම නැත්නම් අඥාන පුද්ගලයා මේ කයට බොහෝම ඇලෙනවා. මේ රූපයට බැඳෙනවා. ඒකට ප්‍රිය කරනවා. නමුත් ඥානවන්තයා ඒ ආත්මය පිළිබඳව ඇලීම බැඳීමට වඩා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අඥානය ඇලීම බැඳීම තුල ශෝක කරනවා. ඥානවන්තයා මනාව මේක අධ්‍යයනය කරලා අවබෝධ කරලා එහි යථාර්ථය දකිනවා. කියන කාරණාව අබේ රාජකුමාරයාට පැහැදිලි කළා. එතකොට දැන් අබේ රාජකුමාරයාත් මේ ආත්මයට ඇලිලානේ ඉන්නේ. ඇලිලා බැඳිලා නිසා ඔහුට ඇයගේ මරණය දරා ගන්න බැරි දුකක්. භාග්‍යතුන් වහන්සේ ඒක පැහැදිලි කරලා දෙනවා. අබය මේ කාන්තාව නිසා ඔබ දුකටපත් වෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. පෙරත් නොයෙක් ආත්මවල
මැය ඔබට මුණ ගැහුණා. මැය මේ විදිහටම ඔබ ඉදිරියේ මැරිලා වැටිච්ච වාර සීමාවක් නැහැ. ඒ හැම කාලයකමත් ඔබ ඇය නිසා ඇඬුවා. ඔබ අදත් ඇය නිසා අඬනවා. ඔබ පෙර කොයිතරම් ඇය නිසා ඇඬුවද කියන කාරණාව ඔබට අත මතක නැහැ. මේ සංසාරේ ආපු දුර භවයෙන් වැහිලා තියෙන්නේ. නමුත් මේ දුකම පෙර විඳ වාර නිමක් නැහැ. මේක තේරුම් ගත්තේ නැත්තම් ඉදිරියටත් මේ දුක විඳින්න වෙන වාර සීමාවකුත් නැහැ. කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කළා. අබේ මෑ වෙනුවෙන් ඔබ සංසාරේ හලලා තියෙන කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. ඒක අබේ රාජ කුමාරයාට මේක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් බවට පත් වුණා. මේ ගාථා රත්නයේ සඳහන් කරනවා යත්ත බාලා විසීදಂತಿ. තුන්වෙනි පදයේ විස්තර කරනවා යත්ත බාලා විසීදಂತಿ. කාටද එතකොට මේ බාලයා කියලා කියන්නේ? දැන් මේ බාලයා තමයි මේ ආත්මයට ඇලෙන්නේ. ඒතර බාලයා ගැන විස්තර කරනකොට හාත්පසින් රාශියක් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාලයා කියලා කියන්නේ තමන්ගේ සිතින් වචනයෙන් කයින් නැත්නම් කයින් වචනයෙන් සිතින් වැරදි කරන පුද්ගලයාට කියනවා බාලයා කියලා. මේ ලෝකේ බාලයා හඳුනාගන්න තියෙන පහසුම ආකාරය කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, හිතින් වැරදි කරනවා. අඥානය. දැන් මේ සිතින් කයින් වචනයෙන් වැරදි කරගත්තාම මොකක්ද ඔහුට වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ බාල පඬිත කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළා ඔහු නිරේ උපදින කෙනෙක්. ආන් ඒකයි බාලයෙක් කියලා කියන්න තව හේතුවක්. නිරය කියලා කියන්නේ අපිට නම් වචනයක් විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ නිරය ගැන හොඳට දන්නවා. අපි ඕන තරම් නිරේ ඉඳලා තියෙනවා. නමුත් අර මුලින් මතක් කළා වගේ මේ සංසාරේ භවයෙන් වැහිලා තියෙන නිසා අපිට නිරේ දුක් විඳපු වාර ගැන දැන් මතක නැහැනේ. නිරේ දුක අපිට මතක නැහැ. දිව්‍ය ලෝකේ හිටපු කාලේ විඳපු සැපත් අපිට මතක නැහැ. බඹලොව හිටපු හැටිත් අපිට මතක නැහැ. අපි මේ නොහිටපු තැනක් නැහැ. එහෙනම් නිරේ දුක අසීමාන්තිකයි. නිරන්තරයෙන් මේ නිරේවල් ගිනි දැල් වලින් පිරීලා තියෙන්නේ. මනුස්ස ලෝකේ තියෙන ගින්දරට වඩා 100,000 ගුණයෙන් සැරයි. ඇස් දෙකෙන් බැලුවොත් අපේ ඇස් එළියට එන තරම්. ඒ තරම් භයානකයි නිරය. එතකොට මේ සිතින් කයින් වචනයෙන් වැරදි කරන පුද්ගලයා මේ තරම් භයානක අසීමාන්තික දුකකින් පිරිච්ච අපායේ ඉපදෙනවා කියලා කීවට අපිට ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි. ඒ නිසා මේ කාරණාව අහහත් ඕන තරම් අපි තිදරින් වැරදි කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බාලයා හඳුනා ගන්න තියෙන ප්‍රධාන කාරණාව ඔහු තිදරින් වැරදි කරන කෙනෙක්. එතකොට බාලයා කියලා සඳහන් කරාම ගිහි බාලයෙක් ඉන්නවා, පැවිදි බාලයෙක් ඉන්නවා. එතකොට මෙතන බාල කියන්නේ කුඩා දරුවන්ට නෙමෙයි කියන කාරණාව අපි දැන් හොඳ ආකාරවම දන්නවා. එතකොට විශේෂයෙන් මේ ගාථා රත්නයේ පැහැදිලි කරන තැන මේ පැවිදි බාලයා ගැන කරුණු ටිකක් විස්තර කරලා තියෙනවා. මොනවද සඳහන් කරන්නේ? අනුවණය කුහකකම නිසා නොඑක ආකාරي අනුන්ට තාඩන පීඩන ඇති කරනවා. ඒ වගේම කුහක පිළිවෙත් තියෙනවා. පැවිද්ද ගැන සඳහන් කරනකොට කියන කුහක පිළිවෙත් තියෙනවා. කුහක කියලා කියන්නේ වංචනිකයි. වංචනික පිළිවෙත් වලින් යුක්තයි. ඒ කියන්නේ කෙනෙක් දැක්කහම පිරිසක් අතරට යනකොට පුදුමාකාර සංවර බව, පුදුම නිමුණු බව,
පුදුම හික්මිච්ච ස්වභාවයක් ප්‍රදර්ශනය කරනවා. නමුත් තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ ඒ බාහිරට පෙන්නන ගුණ ධර්ම මොකවත් නැහැ. කෙනෙක් තමන්ට අවංකව ජීවත් වෙන්න ඕනි. අනුන්ට අවංක වෙනවට වඩා අනුන් සතුටු කරනවට වඩා තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ පැවැත්ම පිළිබඳ තමන්ට සතුටක් තියෙන්න ඕනේ. අනුන් කොච්චර සතුටු කළත් වැඩක් නෑ. මොකද විපාක විඳින්නේ මම තනියමනේ. එහෙනම් මට තියෙන්න ඕනේ මට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ නිර්මල ධර්ම පරියාප්තිය තුළ මනා වූ යෙදීමක් තියෙන්න ඕනේ. පැවිදි බාලයා පිළිබඳව සඳහන් කරනකොට දේශනා කළේ සුගත ශාසනයෙන් පිටත පැවිදි වෙච්ච අය කියලා. පැවිද්ද වගේ පේනවා. සුගත ශාසනයෙන් පිටත පැවිදි වෙච්ච අය. ශාසනයේ ඇතුලේ පැවිදි වෙච්ච අය එහෙම නැහැ. අනිත් එක පින්නතුනේ ශාසනයේ ඇතුලේ මේ දුස්සීලාය කුහක පිළිවෙත් තියන අය මේ වගේ නොයෙක් දුර්ගුණ දුසිරිත තියෙන අය ශාසනයේ ඇතුලේ නැහැ. මේක මනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන තැන පහාරාද සූත්‍රය. පහාරාද කියන අසුරයා මේ අසුර රජුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයා සාගරය ගැන වර්ණනාවක් කරනවා. සාගරයේ මෙන්න මේ ගුණ වලින් යුක්තයි කියලා. භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉන්නවා. ඒ වර්ණනාවේදී පහාරාද අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාගරයේ කොහෙවත් කුණු නැහැ. සාගරයේ ඊටාම පිරිසිදුයි. සාගරයේ කුණු තියාගන්නේ නැහැ. සාගරයට කුණු වැටුනොත් සාගරයේ කුණු ඇති වුනොත් ඒ කුණු වහාම සාගරයෙන් බැහැර කරනවා. ඒ කාරණාව පින්නතුනේ අපිත් දන්නවා. සමහර වෙලාවට අපි දකිනවා විශාල මත්ස්‍යෝ මැරිලා රැල්ලට ගෙනල්ලා ගොඩට විසි කරලා යනවා. සමහරලාට නැව් වලින් තවත් නොයෙක් ක්‍රම වලින් අපද්‍රව්‍ය වැටෙනවා සාගරයට. වැඩි දවසක් යන්න කලින් ඒ සාගරයට වැටුණ අපද්‍රව්‍ය ඔක්කොම ගෙනල්ලා වෙරළට විසි කරලා යන්න යනවා. සාගරේ තියාගන්නේ නැහැ මොකවත්. එතකොට සාගරයේ කුණු ඇති වුණොත් ඒ කුණුත් ගෙනල්ලා එළියට දානවා. අන්න ඒ වගේ තමයි මේ ශාසනෙත්. ඊළඟට මෙයා සාගරය ගැන විස්තර කරලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ ශාසනය ගැන විස්තර කරනවා. පහාරාද ඔබ සඳහන් කරපු සියලු ගුණ මේ ශාසනෙත් තියෙනවා. එතකොට ශාසනෙත් තියෙනවා කියහම මේ සාගරයේ කුණු තියාගන්නේ නැහැ කියන කාරණාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පහාරාද මේ ශාසනෙත් කුණු නැහැ. මේක හැමදාම නිර්මල වූ ශාසනයක්. මිනිස්සු මේක දන්නේ නැති හින්දා සම්බුද්ධ ශාසනයටම බනිනවනේ. ඉතින් අසීමාන්තික අකුසල් සිද්ධ කරගන්නවා. නමුත් ශාසනය එහෙම නෑ. ශාසනය හැමදාම පිරිසිදුයි. මේ ශාසනයේ කවදාවත් දුස්සීල කියලා જાතියක් නෑ. දැන් ඕන තරම් අපිට අහන්න ලැබෙනවා දුස්සීලියෝ කියලා හාමුදුරුවන්ට බනිනවා. ඒ දුස්සීල බව මිනිස්සුන්ට තීරණය කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ මනාව පැහැදිලි කරනවා. ශාසනය ඇතුලේ දුස්සීලියෝ නෑ කියලා. දුස්සීල කියලා කියන්නේ කාටද? උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නම් සතර පරාජිකාවෙන් එක පරාජිකාවට ලක් වුණා නම් ඒ භික්ෂුව දුස්සීලයි. ඒ කියන්නේ පරාජිකා පත්තියට පත් වෙනවා කියලා කියන්නේ පරදිනවා කියන එකනේ. මේ ශාසනයෙන් පෙරදුනා. ශාසනයෙන් පෙරදුනහම ශාසනයට අයිති නෑ. ඒතර සාමණේර භික්ෂුවක් නම් පරාජිකා 10ක් තියෙනවා. පංචශීලයෙන් එක සිල් පදයක් හරි උල්ලංඝනය වුණොත් මුළු පැවිද්දම නැතුව යනවා. එතනින් පස්සේ ඉන්නේ පැවිදි වගේ කෙනෙක්. පැවිදි කෙනෙක් නෙමෙයි.
උපසම්පදා භික්ෂුවක් පරාජිකා වුණාම මේ ශාසනයට අයිති නෑ. මහානකම නැතුව යනවා. ඒතර පැවිද්දෙක් වගේ කෙනෙක් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ පැවිදිත් නෙමේ, ගිහිත් නෙමේ. ගිහි අය ඉන්නේ ගිහිවත් ඇඳගෙන, කෙස් රැවුල් වවාගෙන. එහෙම ගිහි අය හඳුනා ගන්නවා. නමුත් මේ අය හිස කෙස් බාලා ඉන්නවා. ඒතර ගිහි අයගේ වගේ නෙමේ. සිවුරු පොරවලා ඉන්නවා. නමුත් ශාසනය නෙමේ. ඒතර ගිහිත් නෙමේ, පැවිදිත් නෙමේ. ඒ මැද්දේ ඉන්න අමුතුම જાතියක්. ඒතර ශාසනයේ කුණු තියාගන්නේ නැහැ කියලා කියන්නේ මේ දුසිල් බවට පත් වෙනවත් එක්කම ශාසනයෙන් එළියට විසි වෙනවා. ඉතින් ශාසනයට යායිති නැහැ. ඒකයි සඳහන් කළේ මේ ශාසනයේ දුස්සීලියෝ නැහැ කියලා. දුස්සීල කියලා කියන්නේ පරාජිකා වෙච්ච භික්ෂුවට. ඒතර සිල්පද උල්ලංඝනය කරන භික්ෂූන්ට මොනවද කියන්නේ? අලජ්ජී භික්ෂූන් කියලා කියන්නේ. ඒ දුස්සීල භික්ෂූන් නෙමෙයි. ලැජ්ජ නැති භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ හැඳින්වුවේ. යම් දවසක කරුණු කාරණා තේරුම් ගත්තොත් ඔහුට නැවත මේ ශාසනය ඇතුලේ පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් පරාජිකා වෙච්ච කෙනාට එහෙම බෑ. ඉතින් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ සුගත් සසුනෙන් පිටත පැවිදි වෙච්ච අය බාලයෝ කියලා හඳුන්වනවා. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ හැමෝගෙම බැඳුම් ලබන පිදුම් ලබන තැන. මේ ලෝකේ ශාසනය තරම් උතුම් තැන වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ කොයි තරම් ගුණ පුරණ අයද ඉන්නේ. එහෙම පැහැදිලි කරන්න ගියොත් අති දීර්ඝ කාලයක් මේ කාරණාව පැහැදිලි කර හැකියි. ඒ ගුණේ තරම තේරුම් ගන්න කරුණක් දෙකක් මතක් කළොත්. පිනතුනේ එක අවස්ථාවක ජේතවනාරාමේ ළඟ නිගණ්ඨාරාමයක් හදන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ බව දැනගෙන ආනන්ද හාමුදුරන්ට සඳහන් කළ ආනන්ද කොසල් රජුරවන්ට ගිහිල්ලා කියන්නේ මේ නිගණ්ඨාරාමයේ හදන එක මෙතන නවත්තන්න කියලා. මොකද නිගණ්ඨ පිරිස් එකතු වෙච්චාම හරියට කෑකෝ ගහනවා. එහෙම වුණොත් බණ භාවනාවල යෙදෙන භික්ෂූන්ට හරි බාධාවක්. භික්ෂූන් වහන්සේලාගේ නිවනට බාධා වෙන නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක නවත්තන්න කියන්නේ. කොසල් රජුරවන්ට ඒක කරන්න බෑ. මොකද රජුරුව නිගණ්ඨයන්ගෙන් කහවණු ලක්ෂයක අල්ලසක් කරන් තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ එනකොටම දන්නවා එන්නේ මේක නවත්තන්න කියන්නේ. ඉතින් මූණ දෙන්න බැරි හින්දා දොර වහගන්නවා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා ස්වාමීනි රජුරුව දොර වහගත්තා. බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ යන්න කියලා. උන්වහන්සේලා යනකොටත් නැවතත් රජුරුව දොර වැහුවා. පණිවිඩයක් යවුවට රජුරුව එළියට ආවේ නැහැ. ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි දොර වැහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා. කොසල් රජුරුව දන්නේ නැහැ සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ කවුද කියලා. මේ තරම් මහ ගුණවත් උත්තම දෙපළක් එනවා දැකලා දොර වැහුවා නම් රජුරුව දවසක මැරෙන්නේ රාජ්‍ය අහිමි වෙලා කියලා දේශනා කළා. ඒ වගේම කොසල් රජුරුව මරණයටපත් වෙන්නේ අම්බලමක. එතකොට හිතන්නකො සැරියුත් මුගලන් දෙනම වහන්සේට දොර වැහුවාම රටේ රජුරවන්ට රාජ්‍ය අහිමි වෙනවා නම් මේ ගුණවතුන්ට විරුද්ධව වචනයක් කතා කළොත් ඔහුට මේ සංසාරේ මොකක් වෙයිද කියලා. එරකෝකාලික කියන භික්ෂුව සැරියුත් මහරහතන් වහන්සේට බැනලා රහතන් වහන්සේ පේන මානෙන් එළියට යනවත් එක්කම නිරෙන් ඇවිල්ලා ඇදගෙන යනවා. ඉතින් ඒ තරම් මහ පුදුමාකාර ගුණයක් තිබිච්ච භික්ෂූන් වහන්සේලා වැඩ හිටපු ශාසනයක් මේක. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බා ජේතමං බන්ති කියලා මේ ශාසනයට එන්නේ. සියලු දුක් නැති කිරීම පිණිස නිබ්බාන සච්චිකරණත්තාය උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා
ඉමං කාසාවන් ගහිත්වා මේ කසාවත් අරගෙන පබ්බා ජේතමං බන්තේ ස්වාමීනි මාව පැවිදි කරන්න. ඔය ඉල්ලීමනි කරන්නේ. ඉතින් පැවිද්ද ලැබුණට පස්සේ ක්‍රියා කරන්නේ ඒ කාරණාව මුදුන්පත් කරගන්න නෙමෙයි නං. ඒක සුගත ශාසනය නෙමෙයි. ඒ වගේ මේ පැවිදි බාලයා පිළිබඳව විශේෂ කරුණු රාශියක් මෙතන කතා කරනවා. එතකොට ගිහි බාලයා කියලා කියන්නේ පැවිදි බාලයා කියලා කියන්නේ දෙන්නම කයෙන් වචනයෙන් සිතින් සංවර නැහැ. එතකොට මෙතන යත්ත බාලා විසීදන්ති. බාලයාගේ ස්වභාවය ඒකයි. මොකද විසීදන්ති කියලා කියන්නේ මමය මගේය කියලා අල්ලගෙන තියෙනවා. නමුත් මේ ලෝකේ මේ ජීවිතයත් එක්ක මමය මාගේය කියලා අල්ලගන්න දෙයක් නැහැ. මගෙත් නැහැ මේ ලෝකෙත් නැහැ. සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙකක් තියෙනවා. හැබැයි මේ දෙක වැරදියට තේරුම් ගත්තොත් අපිට දිගටම පැටලෙන්න පටන් ගන්නවා. සම්මුතිය තුල ඉඳගෙන තමයි අපි හැමෝම මම කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක අපි විතරක් නෙමෙයි. ලෞතර භාග්‍යතුන් වහන්සේත් මම කියන වචනේ පාවිච්චි කරනවා. ඒ සම්මුතිය තුල. නමුත් පරමාර්ථය තුල ඉඳලා මේක දිහා බලහම තමයි දකින්නේ මේක මම කියලා ගන්න කෙනෙක් නැහැ, ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ මේ ස්කන්ධ පංචකයක්. මොහොතින් මොහොත ඇති වෙන නැති වෙන දෙයක්. හැම වෙලාවෙම ඉන්නේ අලුත් කෙනෙක්. ඉතින් ඒ නිසා මම කියලා මොකේද කියන්නේ? කෝ මම කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මම පෙන්වන්න විදිහක් නැහැ. හැබැයි මේ පරමාර්ථය ගැනයි සඳහන් කරන්නේ. මොකද අපේ මේ ශරීරයේ තියෙන රූප කලාප ඇහි පිල්ලමක් ගහන කාලයක් තුල ලක්ෂ කෝටි ගණන් වාරවල නැති වෙනවා ඇති වෙනවා. ඒ තැන්වල තිබිච්ච ඒ සෛල ඒ විදිහටම ඒ තැන්වල මාය උපදිනවා. ඒ නිසා එකපාරම බැලූ බැල්මට මේ බලපු පුජ්‍යලයා මේ බලනකොට නෑ නෙමෙයි ඒ පුජ්‍යලයා ඒ විදිහටම ඉන්නවා. මොකද ඒ තැන්වල හට ගැනීම ඒ විදිහටම සිද්ධ වෙනවා. කාලයගේ වැෑමෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස්කම් වලට භාජනය වෙනවා. වසර කීපයක් නොදක ඉඳලා කෙනෙක් දැක්කහම අපිට දැන් නම් පේනවා සෑහෙන්න වෙනස් වෙලා වගේ කියලා. ඉතින් ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ මමය මාගේය කියලා ගත යුත්තක් නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ අල්ලා ගැනීම තුල ඒ බැඳීම තුල අපිට හරියට දුක ඇති වෙනවා. චිත්ත පීඩා උපදිනවා. කෙනෙක් මැරිලා ගියහම විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දරුවෙක් මැරුණහම ලාබාල වයසේ හුරතල් දරුවෙක් මැරුණහම මව්පියන්ට ඒක දරා ගන්න හරි අමාරුයි. සමහරලාට මුළු ජීවිත කාලයක් ඒ ගැන පසුතැවෙනවා. කාලාන්තරයක් යනකම් කිසිම වැඩක් පළක් කරන්න හිතෙන්නේ නැහැ ඔක කියවනවා. සමහර අය ඒ වේදනාව නිසා දුක නිසාම උම්මත්තක භාවයටපත් වෙනවා. ඒ දැඩිව බැඳිලා අල්ලගෙන ඉන්නේ. නමුත් මේක මේ ලෝකේ ස්වභාවය. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කවුරුවත් ස්ථිරව ඉන්න ඇවිල්ලා නැහැ. තම තමන් අරගෙන ආපු කර්ම ශක්තියට අනුව තමයි ඒගොල්ලෝ මේ ලෝකේ පවතින්නේ. කර්මය පිළිබඳව පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ ඔක මනාව දේශනා කළා. එක එක පුද්ගලයා මේ ලෝකේ උපදින්නේ එක එක කර්මත් එක්ක. උපපීලක, උපච්ඡේදක, ජනක, උපතම්බක මේ වගේ කර්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා කර්මයේ පිළිබඳව දේශනා කරනකොට. උපපීලක සහ උපච්ඡේදක කියන කර්ම කෙලින්ම අකුසල කර්ම පැත්තෙමයි තියෙන්නේ. ජනක කර්මයෙන් කුසලයේ අකුසලයේ දෙකම පෙන්වුම් කරනවා. උපතම්බක කර්මයෙන් නම් තනි කරම කුසලයේ විපාක දෙන අවස්ථාව. ඉතින් ඒ උපච්ඡේදක වාගේ කර්ම වලින් ඉපදිච්චාම දීර්ඝ ආයුෂ භුක්ති විඳින්න මේ ලෝකයට ආවත් මේ කර්මය ඉදිරිපත් වෙලා ඔහුගේ ජීවිතේ මගදී පැහැර ගන්නවා.
ඒක සඳහන් කරන්නේ. යම් කෙනෙක් අටකිරියක් තරම් දුරට යන්න දුන්නට යොදාපු ඊතලයක් මුදා හැරියහම තවත් පුරුෂයෙක් මග ඉඳලා දණ්ඩකින් පහර දීලා අර ඈතට යන්න විදපු ඊතලයේ බිම දානවා. එතකොට දුන්නෙන් නික්මුණේ බොහොම දුර යන්න. නමුත් යන්න දුන්නේ නැහැ මගදී බිම දැම්මා. අකුසල කර්මත් සංසාරේ බොහොම තියෙනවා. වෙනත් කුසල කර්මයකින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනාට සඳහන් කරනවා කර්මයේ විසින් ඔහුව මෙහෙයවනවා දරුණු හොරු ඉන්න කැලෑවක් පැත්තට. මොකක් හරි වමනාවකට කැලේට යනවා. ඒ කැලේදී හොරු ගහලා මරනවා. එහෙම නැත්තම් දරුණු ජලජ ජීවීන් ඉන්න වතුරකට බස්සවනවා. කිඹුලන් වාගේ ඉන්න තැනක නාන්න බහිනවා. එහෙම තැනක පීනන්න යනවා. අන්තිමට කිඹුලෝ අල්ලගෙන අරන් යනවා. එහෙම නැත්තම් ගම් වතුරකට බස්සනවා. අපි ඕන තරම් අහන්නේ. නොයික් විනෝද ගමන් ගිහිල්ලා. සමහර තැන්වල දිය නාන්න ගිහලා ගහගෙන ගිහිල්ලා. සමහර තැන්වල දැනුවත් කරලා තියෙනවා මෙතන දිය නාන්න සුදුසු නැති තැනක් කියලා. එහෙම කීවත් කියන දේ අහන්නේ නැහැ. එතන බහිනවා. අන්තිමට දවස් ගානකට ගිහිල්ලා පස්සේ හම්බ වෙන්නේ. දැන් බලන්න එතකොට මේ කර්මය ගැන පැහැදිලි කරනකොට ඒ පැහැදිලි කිරීමයි මේ සම්බන්ධතාවයක් ඇතුව මේ සිද්ධ වෙන දේවල් වලයි ලොකු සම්බන්ධයක් තියෙන බව පේනවා. ඉතින් ඒ වගේ මේ මමය මාගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒ පුජ්‍යලයා අරගෙන ආපු කර්මයේ ස්වභාවයට අනුව ඔවුනොවුන් තම තමන්ගේ ගමන නිවා කරනවා. ඒක තේරුම් ගත්තා නම් අපිට අර තරම් මහ දුකක් වේදනාවක් උපදින්නේ නැහැ. ඒ කාරණාව හොඳට පැහැදිලි කරපු ජාතක කතාවක් තමයි උරග ජාතකය. ඉතින් ඒ කාරණාව විස්තර කරන්න තරම් කාලේ නෙමෙයි මේක. මොකද තාත්තයි පුතයි කුඹරට ගියා. පුතාට සර්පෙක් දෂ්ට කරලා මැරුණා. තාත්තා පණිවිඩයක් යවන්නේ ගෙදර අයට කියන්නේ. එක්කෙනෙකුට සෑහෙන්න කෑමත් අරගෙන කුඹරට එන්න කියලා. එතකොට අම්මා හොඳ ආකාරවම දන්නවා පුතා මැරිලා. ඉතින් පවුලෙම කට්ටිය නිහඬ වෙනවා. තාත්තා කෑම ටික කාලා කට්ටියම එකතු වෙලා සෑයක් හදලා පුතාව පුලුස්සනවා. ඉතින් අම්මගෙන් අහනවා දුක නැද්ද? කෙනෙක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහන්නේ. දුක නැද්ද? නෑ මට දුකක් නෑ. ඔහු මංගාවට ආවෙත් එන්නම් කියලා නෙමෙයි. ඔහු මංගාවින් ගියෙත් යන්නම් කියලාත් නෙමෙයි. යතහාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවනා. ඔහු යම්සේ ආවද ඔහු එසේම ගියා. අනික් අයගෙනුත් එක එක්කෙනාගෙන් ඇහුවා. නැගණියගෙන් අහපුවාම නැගණිය කියනවා ඔහු මැරිලා. මං කොච්චර ඇඬුවත් ඔහු ආයේ එන්නේ නැහැ. අඬනවා කියලා කියන්නේ මම වෙහෙසටපත් වීමක් පමණයි. මගේ රූපේ කැත වෙනවා අඬන්න ගියාම. ඔහු එනවනම් ඇඬුවට කමක් නැහැ. නමුත් ඇඬුවා කියලා එන්නේ නැහනේ. ඔහුගෙම බිරිඳගෙන් ඇහුවාම කියන්නේ බිඳුණු කලයක් ආයෙ පුරුද්දන්න බෑනේ. මගේ ස්වාමියා නමුත් දැන් මැරිලා. මං අඬලා මොනව කරන්නද? ඉතින් පුදුමාකාර අවබෝධයක් ඒ ඇයට තිබුණා. ඉතින් මෙතන සඳහන් කරන්නේ මමය මාගේ කියලා ගත යුත්තක් මෙතන නැහැ. ඉතින් ඒක ඇති වෙනව නැති වෙනවා. සමහර දවසක නැති වුනහම ආයෙ ඇති නොවෙන්නම නැති වෙනවා. කියන්නේ මේ භවයේ ඇති වෙන්නේ නැහැ. ආයෙ වෙන තැනක පිළිසිඳ ගන්නවා. මේක තේරුම් ගන්න කියලා. සංගෝ නත්ති ආත්මය ගැන දන්න අයට කවදාවත් ඇලීමක් නැහැ. උරග ජාතකයෙන් පැහැදිලි කළේ මේ ලෝක ස්වභාවය ගැන ආත්මය පිළිබඳව දන්න අය ඇලීමක් කළේ නැහැ. දුකක් ශෝකයක් ඒ අයට නැහැ. කාලයක් පුතා අපි එක හිටපු බව ඇත්ත. නමුත් දැන් තියෙන පුතා මේ ලෝකේ දාලා ගියපු කුණු ගොඩ විතරයි. ලෝකයට කරදරයක් නොවෙන්න ඒක දවල පුලුස්සලා දාන එක අපේ යුතුයකමක්. එනිසා ඥානවන්තයාට මේ ආත්ම භාවයේ පිළිබඳව කිසිම ඇලීමක් කිසිම බැඳීමක් නැහැ. සඳහන් කරනවා චිත්තං රාජ රතූපමං. රජ්ජුරුවන්ගේ රතය ඇතුළතිනුත් සරසලා පිටතිනුත් සරසලා බොහෝම ලස්සනයි. රං රිදී මුතුමැණි හැම දෙයකින්ම සරසලා මනාව සුවදායක වස්ත්‍ර වලින් ඇතුළ මනාව සකසලා රජුට ගමන් කරන්න සූදානම් කරලා තියෙනවා.
නමුත් මනා වස්ත්‍ර වලින් සකසලා රන් රිදී මුතු මැණික් වලින් සරසලා තියෙන මේ රථයත් දවසක දිරනවා. ඒ වගේම තමයි මේ කය. හැබැයි රජ්ජුරුවන්ගේ රථය ඇතුලෙන් සැරසුවාට මේ කය ඇතුලෙන් රන් රිදී මුතු මැණික් වලින් සරසන්න බෑ. සරසන තරමක් සරසන්න පුළුවන් පිටපැත්තෙන් විතරයි. රජ්ජුරුවන්ගේ රථයේ ඇතුල් පැත්තේ කුණු ගොඩවල් නැහැ. හැබැයි මේ කයේ අභ්‍යන්තරයේ හරියට අසූචි පුරවපු කලගෙඩියක් වගේ. පිළිකුල් සහගත දේවල් වලින්ම පිරීලා. දුගඳ හමන දේවල් වලින්ම පිරීලා. මගේ අභ්‍යන්තරයේ මම දැක්කත් මටම අප්‍රසන්නයි. එහෙම කයක් මේක. පිටපැත්තෙන් සරසනවා අපි පුළුවන් තරම්. නමුත් මේකත් දිරල යන ස්වභාවයෙන් යුක්තයි. මැරිලා යන ස්වභාවයෙන් යුක්තයි. ආන් ඒක හින්දා මේ කයේ යථාර්ථය තේරුම් ගන්න කියලා අබේ රාජකුමාරයාට මේ පැහැදිලි කරන්නේ. සංසාරේ ස්වභාවය තේරුම් අරගන්න. ලෝක ස්වභාවය අවබෝධ කරගන්න. මෙහි උපදින සත්වයා කලක සතර අපායේ උපදිනවා. කලක දෙව්ලොව බඹලොව උපදිනවා. තව කලක මනුලොව උපදිනවා. නැවත සතර අපායට ගමන් කරනවා. මේක නිමක් නැති දීර්ඝ වූ දුක්ඛිත ජීවිත ගමනක්. සංසාර සාගරයේ සැරිසරන අය වැඩි වැඩියෙන් උපදින්නේ සතර අපායේ. දෙව්ලොව බඹලොව යනවා කියලා කීවට ඒක ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අබුද්ධෝත්පාද කාලයක සුගතියක සේයාවක්වත් දැනගන්න අමාරුයි. සතර අපායෙම නිජබිම බවට පත් වෙනවා. නමුත් එහි තියෙන දුක් කන්දේ මෙච්චරයි මෙපමණයි කියලා නිමක් නැහැ. එහෙනම් කෙසේ හෝ උත්සාහ කළ යුත්තේ මේ සංසාර ගමන නතර කරන්නයි. උපදින එක නතර කරන්න තමයි අපි හැම වෙලාවෙම වෑයම් කළ යුත්තේ. මේ ලෝකෙ ඉපදුනාට පස්සේ අපි ගොඩක් දේවල් කරනවා. අපි ගොඩක් දේවල් සඳහා වෙහෙසෙනවා. හැබැයි අපි වැඩියෙන් වෙහෙසෙන්නේ සසරින් එතර වෙන්න නෙමෙයි සංසාරේ රැඳෙන්න. මේ ලෝකේ අපි ඉගෙන කියාගත්තා. නොයෙක් රැකී ආරක්ෂා හොයාගත්තා. උපාධි නම්බුනාම තානාන්තර අරගත්තා. සමහර අය තැනකට ගියහම පිළිගන්න කතාවක් කරන්න ගියත් ඒ අයගේ නම්බුනාම තානාන්තර ටික කියන්නේ නැතුව ඔහු ගැන විතරක් කිව්වොත් ඒකටත් හරි අමනාපයි. උන් හරි කැමති ඒ තානාන්තර ටික කියලා කතා කරනවට. නමුත් මේ එකක්වත් ආත්ම දමනයට නම් හේතු වෙන්නේ නැහැ. මේ සංසාරය අලවන්නමයි ඒවා හේතු වෙන්නේ. ඒකින්ද මේ ආත්ම දමනයට කැමති පුද්ගලයා මේ සසර මනාව තේරුම් ගන්න උත්සාහ කරනවා. ඇලීම බැඳීම ගැටීම ඔහු තමන්ගේ ජීවිතෙන් අයින් කරලා දානවා. මනුස්ස ජීවිතයේ දුර්ලභ බව තේරුම් අරගන්නවා. බුද්ධාන්තරයේ දුර්ලභ බව තේරුම් අරගන්නවා. එහෙනම් දුර්ලභ මනුස්ස ජීවිතයයි දුර්ලභ වූ බුද්ධාන්තරයයි සම්මා දිට්ඨියයි ලැබිලා තියෙනවා. ඒකෙන් ඔහු ප්‍රයෝජන ගන්නවා. නමුත් මෙහි ඇලෙන කෙනා පංචකාම වස්තුන් නිසා නිමක් නැති ගැටුම් ඇති කරගන්නවා. ඒ ගැටුමේ ප්‍රතිඵලයේ අවසානයේ නිරයයි. නමුත් ඥානවන්තයා ඒක අවබෝධ කරලා කෙසේ හෝ මේ සංසාරයෙන් එතරට යන්න වීරිය වඩනවා. ලැබිච්ච අවස්ථාවට සාධාරණයක් කරනවා. ඒක තමයි ඥානවන්තයාගේ හැබෑම ස්වરૂපය. මොකද අපිට ආයේ කවද බුද්ධාන්තරේ හම්බෙයිද දන්නේ නැහැ. කවදානම් මනුස්ස ජීවිතේ හම්බ වෙයිද දන්නේ නැහැ. ආයේ මනුස්ස ජීවිතයක් හම්බෙනකොට බුද්ධාන්තරේ නැති වෙන්න පුළුවන්. බුද්ධාන්තරයක් ලැබෙනකොට අපි තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්. ඉතින් මේක මගේ ඇරෙන වාර සීමාවක් නැහැ. තිරිසන් වෙලා ඉපදුනොත් කවද සංසාරේ ඊතර වෙන්නේද? ධනංජානි සඳහන් කළේ තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙන එක හොඳයි කියලා. ඒ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්. තිරිසන්නුන්ට කවදාවත් පින් ගන්න බෑ. පව් කරන්නත් නිරේ යන්නත් පුළුවන්. ඉතින් කවද ගොඩ යන්නද තිරිසනෙක් වෙලා ඉපදෙන්න උනොත්? දැන් මැරුණොත් මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අද දැන් වැඩි වැඩියෙන් සිල් ගුණ දම්වල යෙදෙන්න ඕනේ.
තුනුරුවන් පිළිබඳව විශ්වාසයෙන් තුනුරුවන් සරණ ගිහිල්ලා. නිත්‍ය වූ සීලය පංච සීලය මනාව ආරක්ෂා කරගෙන. උපෝසත දවසේ උපෝසත සිල් රැකගෙන. මෙලොවින් නික්මෙන දවසට සතුට සිතින් යන්න පුළුවන් ජීවිතයක් හදන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ කාරණාවයි. දානයයි සීලයයි විශේෂ වෙන්න ඕනේ. මොකද උපදින තැන සීලයෙන් තීරණය කරනවා. ලැබෙන දේ දානයෙන් තීරණය කරනවා. ওই දෙක මූලික කරගෙන අපි මේ ජීවිතයට සාධාරණයක් කරගන්න සිල් ගුණ ආරක්ෂා කරනකොට අපිට පුළුවන් වෙනවා සුගතියෙන් සුගතියට ගිහිල්ලා. උපදින ජීවිත සම්මාදිට්ඨික කරගන්න ප්‍රාර්ථනා කරගෙන. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල තිසරණේ වැටහෙන ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කරගෙන. මහා සත්පුරුෂයන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ජීවිතයට යොමු කරගෙන. වහ සංසාර කාන්තාරයෙන් එතර යන්න වීරය වඩන්නයි මේ ජීවිතය හම්බෙලා තියෙන්නේ. ආන්ගේ ජීවිතේ මට ලැබුණේ මොකටද? ඒ ජීවිතෙන් කල යුත්තේ මොකක්ද කියන එක අවබෝධ කරගෙන කල යුත්ත නිවැරදිව සම්පූර්ණ කරලා භයානක සංසාරයෙන් එතර යන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් මේ කුසල ධර්මයන්ගේ අනන්ත අනුභවයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.